පිංගතුනේ අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවෙන් අපි කතා කරන්නේ. අපි හිතේ ඇතිවෙන අකුසල සහගත විතර්කයක්. අපි කොහොමද ධර්මානුකූලව මේ හිතෙන් ඉවත් කරගන්නේ. මේක බුදුරජාණන් වහන්සේ විතක්ක සන්ඨාන කියලා. මජ්ජිම නිකාය සඳහන් වෙන බොහොම ලස්සන දේශනාවක ක්‍රම ගණනාවක් අපිට පෙන්නලා තියෙන. ඔබ හොඳට බලන්න ඔබේ හිත දිහා. සමහර වෙලාවට ඔබේ හිතේම ඇතිවෙන අකුසල විතරක නිසා ඔබ කොච්චර පීඩාවට පත්වෙනවාද. ඔබම දන්නවා මේක වැරදිී. හැබැයි මේ විතරක හිතෙන් අතහැරගන්න බෑ. සමහර වෙලාවට දවේශය බලවත් වෙලා. වෙවුලනවා කන්න බොන්න බෑ. නිදාගන්න ගියත් හිත දවේශෙන් යට පත්වෙල තරහකාරයමයි මතක්කෙන්. ඒක කවුරු හරි විහිළු කරපු දෙයක් බැනපු දෙයක් සමහරලාවට කවුරු හරි කියපු කේලමක් නිසා කෙනෙක් ගැන ඇතිවේ චමනාපයක් වෙන්න පුළුව මේකම මතක් කෙනවා. හැබැයි තමන් දන්නවා මේ වෛර කරන එක හොඳ නෑ තරහ කියන්නේ තමන්ට මහිත පිණිස පවතින දෙයක් මේ ඔක්කොම දන්නවා බනත් අහනවා. හැබැයි මේ විතර්කය හිතින් අතහැරගන්න පුළුවන්කමක් නෑ. ඒ සිතුවිල්ල නිසාම විඳෝනෝ. සමහරලාට තමන් ගැනම හිතනවා අයෝ ඇයි මට මෙහෙම වෙන්නේ. මං කොච්චර උත්සාහ කරත් මට මේ දවේශය නැති කරගන්න බෑනේ. හයෝ ඇයි මට මෙහෙම වෙන්නේ. එහෙම කිය හිත තමන්ම විඳෝනු. එහෙනම් අපිට පේනවා අපේම හිතේ හටගත් අකුසල විතරකයෙන් දැන් අපිමයි පීඩාවිතින්නේ. අපිමයි දුකට පත්වෙලා තිය. ඊළඟට සමහරලාට රාගය වෙන්න පුළුවන්. කෙනෙක් ගැන අසම්මත විදිහට රාග සහිත විතර්ක සිතුවිලි හිතේ බලවත් වෙලා කෙනෙ අපිතම නොමග යනවා. එක්කො හිත නොමගට යොමු වෙනවා. තමන් දන්න මේක වැරදිී. මේ තුළින් පවුල් ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන් සමාජ විශාල අපවාදයක් ඇතිවෙන්න පුළුවන්. සමහරලාවට මේ දේ තුළ තමන්ගේ මුළු ජීවිතයම මුළු පවුලම විනාස වෙන්න පුළුවන්. මේක හිතනවා විඳෝනවා නින්දයන්න හිතෙන් දැවි පිච්චි ඉන්නවා මේක වැරදිී කියලා දන්නවා. හැබැයි දැනගත්තට ඒකින් වලකින්න තරම් වීරියක් නෑ. ඒකෙන් වලකින ක්‍රමේ දන්නේ නෑ. ඒ විතරකයට ඒ සිතුවිල්ලට වහල් වෙලා විඳෝ දුක් විඳ ජීවත්වෙන. මිත්‍යාදෘෂ්ටියත් ඒ වගේ මෝහේ. එතකොට මෙන්න මේ එක්කො රාගේ වේවා එක්කො දවේශය වේවා එක්කො මිත්‍යාදෘෂ්ටික අදහසක් වේවා. මේ වගේ කෙලෙස් සහිත අකුසල විතර්ක සිතුවිලි නිසා බොහෝ මිනිස්සුම තමන්ගේ ජීවිතයේ ඒක හිතෙන් අතහැරගන්න බැරුව විදවනවා. සමහරු ඉන්නවා කෙනෙකුට කියාගන්න බෑ ලැජ්ජයි. කෙනෙක් මං ගැන මොනවා හිතයිද. ඒ නිසා තමන්ගේ හිත ඇතුළෙන් විදෝ පසු තැවිතැවී ජීවත්වෙන. බුදුරජාණන් වහන්සේ අපේ හිතේ හටගන්න මේ අකුසල විතර්කයන් හොඳට තේරුම් අරගෙන ඒවා ප්‍රහාණය කරගත යුතු ප්‍රායෝගික ක්‍රම රැසක් ධර්මය පෙන්නල දීරතිය. පළවෙනි දේ තමයි මුලින්ම ඔබේ හිතේ ඇතිවන සිතුවිල් කොටස් දෙහෙකට බෙදලා තේරුම් ගන්න ඕන. එක සාමාන්‍ය ඕන කෙනෙකුට නුවනක් තියෙන කෙනෙකුට සිහිය නුවන තියෙන කෙනෙකුට තමන්ගේ හිත දිහා බලද්දි. මේ හිතේ හටගන්න විතර්ක සිතුවිලි තේරුම් ගන්න පුළුවන්කම තියෙන. මේක කුසල්ද මේ අකුසල්ද. මේ මගේ හිතේ ඇතිවෙන මේ සිතුවිලි හොඳ දේවල්ද නරක දේවල්. මේ සාමාන්‍ය දැනම මනුස්සයකුට තියෙනවනේ. හොඳ නරක යහපත අයහපත පිම් පව්. එතකොට මේක තේරුම් ගැනීමට අවශ්‍ය සාමාන්‍ය දැනුමක් තියෙනවා. ධර්මය තුළින් මේක තේරුම් ගැනීමට අවශ්‍ය නුවන ඇතිවෙනවා ලෞකික සම්මාධිත්‍යය තුළ. ලෞකික සම්මාධිත්‍යය කියන්නේ පිම් පව්ගැන ඇති කරගන්න වැටහීම විශ්වාසය. කර්ම පල ගැන විශ්වාසය. තමන් කරන හොඳ නරක කර්මයන්ගේ විපාක තමන් කරාම එනවා කියෙන විශ්වාසය. යහපත් දේවල් තමන්ගේ මවුට සැලකීම පියාට සැලකීම විපාකයක් තියෙනවා.
මෙලවක් තියෙනවා පරලොවක් තියෙනවා. ඒ කියන්නේ අපි මේ රැස් කරගන්න කර්මවල විපාකවලට අනුව අපි ඊළඟ ජීවිතේ ඒක දායාදේ අරගෙන සසරේ දුක් විඳ විඳ යන්න වෙනවා අකුසල් කරොත්. පෙර ආපු වපුරපු දේවල් තමයි අද අස්වැන්න හැටියට නෙලාගන්නේ. එතකොට මෙන්න මේ දැනුම, මේ වැටහීම, මේ අවබෝධය කෙනෙකුට සාමාන්‍යයෙන් ධර්මය තුළින් ඇතිකර ගන්න පුළුවන්නම් අන්නයා පුරුදු වෙන්නට ඕන තමන්ගේ හිත දිහා බලන්න. ඒක ධර්මී ගැඹුරින්ම විස්තර කරගෙන යනකොට අපිට චිත්තානුපස්සනාව තව ගොඩාක් හිතේ සිතුවිලි ගැන විස්තර කරගන්න පුළුවන්. අපි මේ කතා කරන්න බොහොම සරල තැනකි. සාමාන්‍ය මේ බණහන සමාජයේ ඒදා ගෙදර දොරේ වැඩ කරගෙන ඉන්න ප්‍රශ්නවලට මූුණ දෙන සාමාන්‍ය බොහෝ පිරිසක් ගත්තොත් ගිහි ජීවිත ගත කරන අමුදරුවන් පවුල් ප්‍රශ්න ගෙවල්වල ප්‍රශ්න එදිනෙදා හැලහැප්පිලි මේ සියල්ලත් එක්ක මේ රාග දවේශ මෝහාදී මේ කෙලෙස් එක්ක ජීවිතේ අසරණ වෙමින් ප්‍රශ්න ගැටලු එක්ක ජීවත්වෙන සාමාන්‍ය මනුස්සේ කොහොමද හිතේ ඇතිවෙන මේ විතර්කයක් යටපත් කරගන්න. පිංගතුනි බුදුරජාණන් වහන්සේ විතක්ක සන්ඨාන කියන සූත්‍රය පෙන්නනවා අපේ හිතට ඇතිවෙනවා අකුසල සහගත විතර්කයක්. අපි පොදු එකම එක්ක රාගයක් වෙන්න පුළුවන්, ද්වේෂයක් වෙන්න පුළුවන්, මෝහයක්, ඊරිසියාවක්, පලිගැනීමේ සිතුවිල්ලක්. මේ අතර මොකක් හෝ බලවත් වෙන අකුසල සහගත සිතුවිල්ලක් තියෙනවා. ඒ අකුසල සහගත සිතුවිල්ල අපි අයෝනිසෝ මනසිකාරය යෙදෙනවන්න දැන් ඔබ මේ ටික හොඳට තේරුම් ගන්න සිතුවිල්ලක් කොහොමද බලවත්වෙන්. අපිට යම් කිසි දවේශයක් නං ඒ දවේශයට අදාළ නිමිත්තක් ඒකට කියෙන පටිග නිමිත්ත. ඒ පටිග නිමිත්ත තුළ අයෝනිසෝ මනසිකාරය දෙනවා. අන්න එතකොට බුදු හාන්දුරෝ පෙන්නනවා නූපන් දවේශය උපදිනවා උපන් දේශය බලවත් වෙලා එන. ඕක තමයි සාමාන්‍ය දේ. ඊළඟට රාගේ පැත්තෙන් ගත්තොත් කෙනෙක් රාග නිමිත්තක් මොකක් හෝ සිදුවීම. ඇහෙන් දැකපු දෙයක්, කවුරු හරි කියපු දෙයක්, දැනිච්ච දෙයක් මොනවහරි රාග සහිත නිමිත්තක් තියෙනවා. ඒ නිමිත්ත ඔස්සේ අයෝනිසෝ මනසිකාර ගැන කෙලෙස් උපදින විදිහට කල්පනා කරන රාග ඇති වෙන විදිහට. එතකොට වෙන්නේ නූපන් රාගය උපදිනවා උපන් රාගය බලවත්වෙන. ඉරිසියා වෛර ක්‍රෝධ ඔක්කෝම ඔය වගේ. ඒ අකුසල නිමිත් අත් එක්ක අයෝනිසෝ මනසිකාරය දෙනකොට බලවත්වෙන. අපි ඕක දවේශ පැත්තෙන් තේරුම් ගම්. සරල උදාහරණයක් බලම මෙහෙම. පටිග නිමිත්ත කියන දැන් අපි හිතම කවුරු හරි ඔබට බනිනවා. එක් ඔබටම බැන්නේ නැතත් කවුරු හරි කෙනෙක් එක්ක බනිනවා. කෙනෙක් ඔබට ඇවිල්ල කේලමක් කියන අන්න අසවල් කෙන මෙන්න මෙහෙම ඔයා ගැන කිව්වා. කවු දෙතන හිටිය අපි කීප දෙනින්ම හිටිය ඔන්න අරයගෙන් අහන්න ඔන්න දැන් ඔන්න ඔය විදියට කියල. දැන් ඔබට ඔන්න නිමිත්තක් තියෙනවා. ඔබට කවුද බැනලා පිරිසක් ඉස්සරහ. දැන් ඔන්න බැනපු පුද්ගලයා දන්නවා බැනපු කරුණු ටිකත් කියනවා අහනෝ විස්තරි මොනවද කිවේ ය තව මොනවදක තව මොනවදක දැන් ඔන්න කරුණු ටික අපි එකතු කරගන්න. දැන් ඔන්න නිමිත්ත. දැන් ඔය නිමිත්ත ඔස්සේ අයෝනිසෝ මනසිකාරය දෙනවා. අයෝනිසෝ මනසිකාරය ගැන කෙලෙස් ඇතිවන විදිහට අපි කල්පනා කන ඔබ හොදට බලන්න මේ දේවල් ප්‍රායෝගිකව ඔබේ හිත තුළත් මේ ස්වභාව මෙහෙමම වෙනවනේද කියල බල. ඒ කියන්න දැන් ඔන්න මේ කරුණු ගැන දැන් අයෝනිසෝ මනස් දැන් ඔන්න පුටුවක වාඩි වෙලායිනොට මතක් කෙනවා මට මුම් මෙහෙම කියලා. අරයත් ඉඳලා මෙයත් ඉඳලා තව කී පොලක මෙහෙම කියලත් දන්න. දැන් ඔන්න ඒ ඔස්සේ දැන් හිත යනවා. දැන් හිතෙන් තව ප්‍රපංච ගොඩ නගනවා. අර්කට්ටියත්තත් කියල ඇති. තව මොනවා කිව්වත් දන්නේ. මුට වටිනවද මං ගැන මෙහෙම කියන්න. දැන් ඔන්න අපේ ඒ නිමිත්ත ඔස්සේ අයෝනිසෝ මනසිකාරය දෙනවා. එහෙම අයෝනිසෝ මනසිකාරය යෙදෙන්න මොකද වෙන්නේ නූපන් දවේශය අපි තුළින් උපදින. උපන්නා වූ දවේශය බලවත් වෙලා එනවා. ඕක තමයි තරහක් හිතේ ඇතිවෙන්න හේතු.
එතකොට දැන් අපි ගමු ඒ නිමිත්ත ගැන. දැන් ඒක බලවත් වෙනකොට මොකද වෙන්නේ? දැන් කෑම කන්න ගියත් මතක් වෙනවා මට මෙහෙම කියලා මේකට මොනවා හරි කරන්න ඕනේ. දැන් ඔන්න අයෝනිසෝ මනසිකාරය. නිදාගන්න ගියත් මතක් වෙනවා. නිදාගන්න ගියත් මැවිලා පේනවා. දැන් හිතෙන් තව හදා ගන්නවා. අරයටත් කියනවා මෙයාටත් කියලා ඇති. තව මොනවා කීවත් දන්නේ. තව එකතු කරනවා. ඔවුන් ඒ කාලේ ඉඳන් අපිත් එක්ක තරහයි. දැන් ඔන්න කරුණු එකතු කරනවා පරණ ඒවා. දැන් එහෙම වෙන්න මොකද වෙන්නේ? අර ද්වේෂ හිත බලවත් වෙනවා. නූපන් ද්වේෂය උපදිනවා. උපන්නා වූ ද්වේෂය බලවත් වෙනවා. දැන් ඔන්න අපේ හිතේ අයෝනිසෝ මනසිකාරයත් එක්ක අකුසල විතර්කයක් බලවත් වෙච්ච වෙලාව. ඔන්න බුදුරජාණන් වහන්සේ වැනි වෙලාවක අපිට පේන්නනවා කොහොමද මේ විතර්කය අපි යටපත් කරන්න. පළවෙනිම දේ බොහොම සරලයි. කුසල අරමුණක් හිතන්න කියන. ඒක හිතන්න නැතුව අයෝනිසෝ මනසිකාරය කෙලෙස් ඇති වෙන විදිහට හිතන්න නැතුව කුසල අරමුණක් හිතන්න. අපිට බොහොම සරලව ඒක නුවනින් අතහරන්න පුළුවන්ේ ආකරගන්න දේ ආගෙනය මට මොකොද ඕන එකක් කියපු දෙකෝ මං එහෙම කෙනෙන් නෙමෙයිනි. අන්නේ විදිහට ඔබට පුළුවන්නන් අතහරින්න එතනීම ප්‍රශ්නීවරයි. කවුරු ඔබ ගැන මොනවා කිව්වත් බාහි දැන් ඔබ හිතන්න ඔබට තරහ යන්නේ. ඔබට කේන්ති යන්නේ ඔබ තුළ තරහ යන ස්වභාවයක් තියෙන නිසා නෙමේද. ඔබ තුළ කේන්ති යන ඔබ වෛර බඳින ඔබ විඳවන ස්වභාවයක් ඔබ තුළ තියෙනවා. ඒ නිසයි ඔබට තරහ ඇතිවුණ. ඒ නිසයි ඔබට දැන් නින්ද යන්නේ නෑ කන්න බොන්න බෑ හැම වෙලේ මතක්කෙනවා මට මෙහෙම කීව කියලා සිහිවෙනවා. එහෙනම් දැන් වෙලා තියෙන්නේ යම් සිදුවීමක් මුල් කරගෙන බලවත් වෙලා තියෙන තමන්ගෙම හිත ඇතුළේ තියෙන ද්වේෂය. තමන්ගෙම හිත ඇතුළේ යටපත් වෙලා තියෙන තරහව වෛර ඒකට කියනවා අනුසේ ධර්ම. පටිග අනුසය හිත ඇතුළේ වැහිලා තියෙන්නේ ආශ්‍රව ධර්ම හැටියට වැහිලා තියෙන. කාලයක් දීර්ඝ සංසාරි සකස් වෙවි යාපු මේ ක්ලේශයන් හිත ඇතුළේ ආශ්‍රව ධර්ම අනුසේ ධර්ම හැටියට යටපත් වෙලා තියෙන. ඒවා අපි හිතන්න හරියට අර අලුයට ගිනි පොකුරු මතු වෙනවා වගේ. ගිනි පොකුරු උඩින් තියෙන අලු ටික. හැබැයි යට තියෙනවා ගිනි පොකුරු. මේක චුට්ටක් අවුස්සනකොට ගිනි පොකුරුඩට මතු වෙලා එනවා. අන්නේ වගේ අයෝනිසෝ මනසිකාරය කියන්නේ අර යටපත් වෙලා තියෙන ද්වේෂය උඩට අවුස්සල ගන්න. කෙලෙස් උඩට අවුස්සල ගන්න. එතකොට මොකද වෙන්නේ? ඒ ඔස්සේම තමන් විදවනවා තමන් පසු තැවෙනවා තමන්ම පෙළනවා තමන්ගේ සිතුවිලි නිසා. එනිසායි පිංගතුනි බුදුරජාණන් වහන්සේ පෙන්නේ මහණෙනි ද්වේෂය කියලා කියන්නේ උපමා කීපයක් පෙන්වු. කෙනෙක් ද්වේෂ කරනවා වෛර කරනවා හිතේ තරහ ඇති කරගන්නවා කියලා කියන්නේ. තමන් ගිනි අඟුරු ගොඩක් තමන්ගේ අතින් අරගෙන තව කෙනෙකුට ගහන්න සූදානන් වෙනවාගේ වැඩක් කියනවා. දැන් බලන්න උපමාව කෙනෙක් එක්ක තරහක් ඇති කරගෙන ඔහුට ගහන්න කියලා ගිනි අඟුරු ගොඩ ගන්න තමන්ගේ අතින්. දැන් තමන්ගේ අතින් ගිනි අඟුරු ටිකක් අරගෙන ගහන්න සූදානන් වෙනකොට ඔක්කොටෝම කලින් පිච්චෙන්නේ තමන්ගේ අත. තමන්ගේ අත පිච්චෙනවා තමන් දුකට පත්වෙනවා තමන්ම අසරණ භාවයට පත්වෙන. තමනුයි දුකට පත්වෙන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි යකඩයක හටගන්න මලකඩ යකඩේම විනාශ කළ දාන. ඒ වගේ කෙනෙක්ගේ හිතේ ඇතිවන තරහාව වෛරය කේන්තිය පලිගැනීම මේ කෙලෙස් සහිත සිතුවිලි තමන්ව විනාසේ කරාරගෙනයන්. දැන් මේ අපි දවේශය ගැන කතා කරාට ඒ විදිහටම තමයි රාග සිතුවිල්ල. අපි එකක් හොඳට තේරුම් ගත්තොත් අපිට ඉතිරි ටික ගලප ගන්න පුළුවන් අපේ හිතේ කෙලෙස් සහිත සිතුවිලි බලවත්වෙන්නේ මෙහෙමයි කිය. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ පෙන්වා සරල පළවෙනිමදේ තමයි. හිතට යම් අරමුණක් සිහිවෙනකොට පටිග නිමිත්තක් සිහිවෙනකොට ඒ තුළ අයෝනිස්ම මනසිකාරය දෙනකොට නෝපන් තරහ උපදිනවනම් උපන්නා වූ දවේශය බලවත් වෙනවනම් ඒක හිතන්න එපා. වෙන කුසල අරමුණක් වෙන දේකට අඩුගානේ එක පාට මේ
ජීවිතයට බණහලා භාවනාවට යොමු වෙලා මේ කාලයක් පිනට දහමට යොමු වෙච්ච කෙනෙකුට නම් අන්න එක පාට අපිට කියන්න පුළුවන් ඔයා මෛත්‍රී වඩන්න, ඔයා බණ පොතක් කියවන්න, ඔයා බණක් අහන්න. එහෙම බැරි කෙනෙකුට තමන් කැමති වෙනත් අරමුණක යෙදෙන්න. ඒක අමතක වෙන්න. වෙනත් කුසල මොකක් හරි අරමුණකට හිත යොමු කරන්න. අයෝනිසෝ මනසිකාරයෙන් හිත මුදෝලා වෙන අරමුණකට හිත ගන්න. සාමාන්‍ය ඔබ බලන්න සමහරුන්ට ගොඩාක් ප්‍රශ්න ඇති වෙනකොට, දුක ඇති වෙනකොට, පීඩාව වැඩි වෙනකොට මිනිස්සු ඒ ස්ථානෙ මග හරිනවා. ඒක හොඳ උපක්‍රමයක්. එක කොහේ හරි යනවා, විනෝද ගමනක් යනවා, දවසක් දෙකක් කොහේ හරි ගිහිල්ලා ඇවිදලා එනවා. ටිකක් අර හිතෙන් මග ඇරලා යනවා. සමහරලාවට යාළුවන්ගේ ගෙවල් දොරවල් වල ගිහිල්ලා චුට්ටක් විනෝද වෙලා කතා බහ කරලා hina වෙලා සතුටු වෙලා එනවා. කෙනෙක් එක්කෝ ඒ දවස්වල ඔන්න හවසට යනවා බෝමලු අතු ගන්න, පන්සලට යනවා, බෝධි පූජා තියෙනවා. ටිකක් වෙනදට වඩා අර ඉන්න පරිසරයෙන් චුට්ටක් වෙනස් වෙලා පින්කම් වල යෙදෙනවා. එතකොට අර ද්වේෂ සහිත හිත ඒ අකුසලේම හිත එල්ලි එල්ලි ඒකෙම මතක් වෙවි හිතට පීඩා දීදී යන ගතිය හිතෙන් මගහැරලා යනවා වෙන අරමුණක යෙදෙනකොට. සාමාන්‍ය සරලව ඕනනම් ඔබට පුළුවන් පොතක් කියවන්න පටන් ගන්න මේ වෙලාවට. මම මේ කෙලෙස් සහිත දේවල් හිත ඉන්නේ, මම මගේ වැඩක් කරගන්නවා, මගේ මෙලොව පරලොවට ප්‍රයෝජනවත් දෙයක යෙදෙනවා කියලා පොතක් කියවනවා, බණක් අහනවා. අඩුම ගානේ එහෙම බණක් අහන්න හිත නැමෙන්නේ නැත්නම් හිත වෙන අරමුණකට ගන්න ඔබ කැමති දෙයක්, සංගීතයක් වෙන්න පුළුවන්, සාමාන්‍යයෙන් වෙනත් වැඩක යෙදෙනවා, එක්ක ගේ අතු ගන්නවා, ගේ අස්පස් කරනවා, මොනවා හරි වෙන වැඩ ටිකක යෙදෙනවා. අන්න එතකොට අර අකුසල සහගත විතරකයේ ඔස්සේ හිතට වද දෙන එක අපිට මගහැර ගන්න පුළුවන්. මේ සරලම දෙයක්. එහෙම බැරි නම්, එහෙමත් බැයින දැන් අපි ගමු කෙනෙක් ඉන්නවා එහෙම වෙන අරමුණකට හිත යොමු කරන්න හැදුවට ඊට වඩා ද්වේෂ බලවත්, අර අකුසල සිතුවිල්ල බලවත්. අපි හිතමු පොතක් බලන්න පටන් ගත්තා, මේක අමතක කරන්න. පොත ඇතුළෙනුත් තරහකාරය පේනවා. රූපවාහිනිය දාගෙන පටන් ගත්ත මොනවා හරි මං කතාවක් හරි බලනවා, මේක අමතක වෙලා යන්න. ටීවී එකෙන් පේන්නේ තරහකාරයමයි. බැලුවත් අහස දිහා බැලුවත්, වටපිට බැලුවත්, අඩු ගාන කුස්සියට ගිහිල්ලා බැලුවත්, වතුර බේස මැදිහා බැලුවත් හැම තැනින්ම මතුවලා පේන්නේ අර හිතේ ඉන්න තරහකාරය. මට මූ මෙහෙම කරා කියලා ඒකම බලවත් වෙනවා. දැන් ඒ මට්ටමට ද්වේෂහිත බලවත් කියන්නේ අර පළවෙනි උපක්‍රමෙන් යටපත් කරන්න අමාරුයි. ඒ කියන්නේ ටිකක් දැන් බලවත්. වෙන අරමුණකට හිත අරගෙන අරමුණ වෙනස් කරන්න උත්සාහ කරන නිකන් සරලව වෙන දෙයක යෙදিলা යටපත් කරගන්න අමාරුයි. ඒ වෙලාවට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා, මහණෙනි, කෙනෙකුට අකුසල සිතුවිල්ල වෙන අරමුණකට හිත යොමු කරලා යටපත් කරන්න අමාරු නම් ඒකට ප්‍රතිවිරුද්ධ අරමුණක යෙදෙන්න කියන. රාගයට ප්‍රතිවිරුද්ධ දේ අසුභේ වඩන්න. රාගේ බලවත් වෙනකොට අසුභේ වඩන. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා, මහණෙනි, හරියට ද්වේෂයේ බලවත් වෙච්ච කෙනෙක් කොහොම හරි මෛත්‍රිය පුරුදු කරනවා කියලා කියන්නේ ගින්දරකට කුකුල් පිහාටක් ඇල්ලුවා වගේ. අර ද්වේෂ හිත තමා තුළම ඇකිලිලා යටපත් වෙලා යනවා කියලා. රාගයත් ඒ වගේ. රාගයෙන් ඇවිස්සිච්ච කෙනෙක් අසුභේ වඩනවා කියලා කියන්නේ රාග සිත තමා තුළ ඇකිල්ලා යටපත් වෙනවා. ඒක යටපත් කරගන්න පහසුම දේ තමයි අසුභේ වඩන එක. ඊට ප්‍රතිවිරුද්ධ අරමුණක හිත යොමු කරන. ගොඩාක් සම් කෙනෙක් ඉන්න පුළුවන් ඊරිසියාව හරියට බලවත්. තමන්ට තේරෙනවා තමන්ගේ හිත හරියට ඊරිසියාව ඇති වෙනවා. ඒ අරමුණු ඔස්සේ හිත ගොඩාක් දුවනවා. එතකොට ඔහු මුදිතාව වඩන. බුදුහාඳුරුවෝ පෙන්නනවා, මහණෙනි, මෙත්තා භාවේ තබ්බා ව්‍යාපාදස්ස පහනාය. මේ තරහාව කීර්ති යටපත් කරගන්න මෛත්‍රිය වඩන. ගොඩාක් මෛත්‍රිය බලවත් කරන්න. ඊළඟට අසුභ භාවේ තබ්බා රාගස්ස පහනාය.
අසුභ භාවනාව වඩනකොට රාගේ ප්‍රහාණය කරගන්න අසුභේ වඩන්න. ඊළඟට ආනාපාන සති භාවේ තබ්බා විතක්කූ පච්චේතාය. හිතේ තියෙන විතරක ඕක කොහොමද මේක කොහොමද අරක කොහොමද ඒක හරියයිද හරියට හිත විසිරෙනවා විතරක වැඩි. ආනාපාන සතිය වඩන්න කියන. හිත සංසිඳෙනවා. ඊළඟට අස්මිමානේ තමන්ගේ හරියට මානේ මම බොහෝම උසස් කෙනෙක් තමන් මේ මම කියලා හැම වෙලාම තමන්ගේ මමත්වයත් එක ලොකු මාන්‍යයක් ඇතිවේ. අනිත්‍ය සංඥා වඩන් අනිත්‍ය සංඥා භාවේ තබ්බා අස්මිමානා සමුග්ඝාතයි. මේ අස්මිමානය සම්පූර්ණයෙන් නැති කරගන්න අනිත්‍ය සංඥා වඩන්න කිය. එදකොට මෙන්න මේ විදිහට පිංහතුනේ කෙනෙක්ගේ ජීවිතයේ ඒ බලවත්වෙන කෙලෙස් සහිත සිතුවිල්ල හොඳට තේරුම් අරගෙන ඒකට ප්‍රතිවිරුද්ධ අරමුණක හිත යොමු කරන්න. හිත පුරුදු කරන්න. හැබැයි මේක තේරුම් ගන්නවන මේ වගේ දැන් ඔබ දැකල ඇති සමහරු තරහින් ඉන්නවට කවරු හරි කියනවා මෛත්‍රී කරන්න. එහෙම කියනකොටත් කෙනෙකුට තරහයනවා. කේන්ති යන. එතනදී එක පාරට ඔබ මතක දැන් ඔබට කවුරු හරි ගැන කේන්තියක් තරහ කාවොත්. එක පාට්ටම තරහකාරය අරමුණු කරලා මෛත්‍රී කරන්න තරම් ඔබේ හිත දියුණු නැතුව ඇති. ඒක එක පාට්ටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැබැයි එතනදි මතක තියාගන්න ඔබ මෛත්‍රී වඩන්න ඔබේ දවේශ හිතට දවේශය ඇති වුණේ තරහකාරය ඇතුළ නෙමෙයි දැ. පිට පුද්ගලයෙක් නිසා කොහෙවත් ඉන්න කෙනෙක් නිසා දැන් දවේශය ඇති වෙලා විඳවන්න කවුද තමන්. එහෙනම් මෛත්‍රී වඩන්න ඕන කාටද තමන්ටයි. මම නිදුක්වෙම්මා මම නිරෝගිවෙම්මා මම සුවපත්තෙන්වා. වෛර නැත්තෙක්වෙම්වා තරහ නැත්තෙක්වෙම්වා ඉරිසියා නැත්තෙක්වෙම්වා දුක් පීඩා නැත්තෙක්වෙම්වා සුවපත්තෙන්වා කියලා හොඳට මෛත්‍රී වඩන්න ඕන තමන්ට. දැව්වට හොඳට තේරෙනවා දවේශය බලවත් වනාට පස්සේ නින්ද යන්නේ සමහරුට. රෑතිස්සේ මතක්කෙන අර තරහකාරයමයි. කන්න ගියත් කෑම ඇඟට අල්ලන්නේ නෑ. මට මෙහෙම කරා මුම්මට මෙහෙම කරා කියල ඒක මතක්කෙන. පොතක් පතක් බැලුවත් ඒකම මතක්කෙනවා. එතකොට එහෙම නම් දැම් විදවන්නේ නින්ද යන්නේ නෑ කනේ ඇඟට අල්ලන්නේ නෑ. ඇඟ පත වෙවුලනවා තරහකාරය මතක් වෙනකොට ඇස් රතු වෙන ඇඟ වෙවුලනවා. එතකොට හිතන්න දැන් දවේශයක් නිසා විදවන්නේ කවුද තමන් විදවන්න. දැන් මේ විදවන්නේ තමන්. ඒ නිසා මේ විදවීම නැති කරගන්න නම් තමන්ට මෛත්‍රී කරන්න. හැමවෙලේ බලන්න තමන්දී අනේ මේ දවේශය නිසා මටමොකද වුණේ. මං බොහොම සතුටේ සැනසීමෙන් බොහොම හොඳට නිදහසේ හිටිය මට දැන් කොච්චර මං මේ දවේශ නිසාම පීඩා විදිනවද. මම නිදුක්වෙම්වා මම නිරෝගිවෙම්වා මම සුවපත්තෙම්වා. වෛර නැත්තෙක්වෙම්වා තරහ නැත්තෙක්වෙම්වා ඉරිසියා නැත්තෙක්වෙම්වා සුවපත්තෙම්වා. ඔබ බලන්න මෛත්‍රී භාවනාව බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ක්‍රම දෙකක් අපිට. අංගුත් මජ්්‍යම නිකාය තින අනුරුද්ධ සූත්‍රය. ඒ දේශනාය බුදුරජාණන් වහන්සේ මෛත්‍රී භාවනාව ඉහලටම දියුණු කරගන්න ආකාරය බොහොම ලස්සනට පැහැදිලි කරපු දේශනාව. ඒ දේශනාව තියෙනවා ප්‍රමාණයක් කරගෙන ප්‍රමාණි විශාල කර මෛත්‍රී පතුරෝන්. ඒකට අපි කියෙන මහග්ගත චේතවයි මුක්තිය. ඊළඟට අපි කවුරුත් දන්නවා දිසා වසේ මෛත්‍රිය පතුරෝනවා. උතුරු දිසාව උතුරු අනු දිසාව නැගෙනහිර දිසාව නැගෙනහිර අනු දිසාව දකුණු දිසාව දක්ුණු අනු දිසාව බටහිර දිසාව බටහිර අනු දිසාව උඩ දිසාව යට දිසාව මේකට කෙනවත් දස දිසාවට මෛත්‍රී වැඩීම කිය. එදකොට මේ දස දිසාවට මෛත්‍රී වඩනකොට පිංහතුනේ අප්‍රමාණ ක්‍රමයට මෛත්‍රී වැඩුවත් මහංගත ක්‍රමයට මෛත්‍රී වැඩුවත් ඔබ දන්නවා මෛත්‍රී භාවනාවේදී
මුලින්ම පළවෙනියට මෛත්‍රී වඩන්නේ කාටද? තමන්ට. මම නිදුක්වෙම්වා, මම නිරෝගි වෙම්වා, මම සුවපත්වෙම්වා. වෛර නැත්තෙක් වෙම්වා, තරහ නැත්තෙක් වෙම්වා, ඉරිසියා නැත්තෙක් වෙම්වා, දුක්පීඩා නැත්තෙක් වෙම්වා, සුවපත්වෙම්වා කියලා තමන්ටයි මෛත්‍රී වඩන්න. ඒ නිසා හොඳට මතක තියාගන්න, අපි ඉස්සරලා තමන්ට මෛත්‍රී වඩලා තමයි ඒ විදිහට අනිත් අයට මෛත්‍රී සිත පතුරුවන්න. අත්තානං උපමංකත්වා. තමා උපමා කරගෙනයි අනිත් අයට ලෝක සත්‍යයන්ට මෙත් සිත පතුරුවන්න. ඒ නිසා තමා උපමා කරගෙන මෛත්‍රී වඩන්න. පිංහතුනේ ඊළඟට දැන් ඔය දෙවනි ක්‍රමේ බුදුරජාණන් වහන්සේ තව ක්‍රමයක් පෙන්නනවා. අපේ හිතට අකුසල සිතුවිල්ලක්, ද්වේෂයක්, රාගයක්, ක්ලේශයක් බලවත් වෙලා නම් ඒ වෙලාවට ආදීනව සිහි කරන්න කියනවා. ද්වේෂෙන් ඉන්න වෙලාවට හිතන්න, මේ වෙලා බැරි වෙලාවත් මං මැරුණොත් කොහේ අයිද? මේ අනුන්ට වෛර කර ඉදල මං මැරිල කොහේ අයිද? මට මැරෙන වෙලාවට මේෝ මතක් වුණු මං කොහේ අයිද? එහෙම හිතන්න. හිතේ රාගේ බලවත් වෙච්ච වෙලාවක හිතන්න, මේ රාග සිතින් මං මැරුණොත් මං කොහේ අයිද? ඉරිසියා, වෛරය, ක්‍රෝධය, කුහකකම් මේ ඔක්කොම කෙලෙස් බලවත්වෙන වෙලාවට හිතන්න, සංසාරය මේ කෙලෙස් නිසා මං කොච්චර දුක්විඳල ඇත. පිංහතුනි මේ හිතේ ඇතිවෙන ලෝභ, ද්වේෂ, මෝහ, ක්ලේශ ආදී මේ අකුසල් නිසා මේ සංසාරය අපි කොච්චර දුක්විඳල තියෙනවාද? ඔබ හැම වෙලාම තමන්ගේ හිතේ ඇතිවන මේ කෙලෙස් ධර්මයන් ගැන, ක්ලේශ ධර්මයන් ගැන හොඳට යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරන්න. හොඳට තමන් තුළින් මෙනෙහි කර දකින්න, මේ කෙලෙස් නිසා සංසාරය අපි කොච්චර නම් දුක්විඳල ඇද්ද කියලා හොඳට නුවනින් හිතන්න. නිරේවල්ලොල ගිහිල්ලා කොච්චර දුක්විද, අනුන්ට වෛර කර ඉන්න ඇද්දි මැරිලා අපාය වැටිල ඇති නිරේ. කල්ප ගණන් නිරේ දුක්විදල ඇති, මේ කොහෙවත් යන කෙනෙකුට වෛර කරන්න ගිහිල්ලා. සමහල්ලාට කවුරු හරි කියපු කේලමක් නිසා හිතේ වෛරය තියාගෙන ඉඳලා මැරිලා දුගතිී වැටිලා අන්ත දුක්විදින. සමහට ඒ පුද්ගල අනේ පින් කරලා සුගතිය යනවා. ඔහුට වෛර කර හිට බෝබ කොච්චර සසරි දුක්විඳල ඇද? ඒ වගේ පෙරේත ලෝකවල, තිරිසන් ලෝකොල සත්තු සර්පය වෙලා සසරි කොච්චර නම් මේ දවේශය වෛරය නිසා ඉපදිල ඇද? රාග සිතින් මැරිලා, ඉරිසියා කර ඉඳල මැරිලා, මිත්‍යා දෘෂ්ටිය ඉඳල මැරිලා කොච්චර දුගතිය වැටිල ඇද? ඒ නිසා පිංහතුනේ හිතට අකුසල් බලවත් වෙනකොට ආදීනව හිතන්, මං මෙහෙම ඉඳල මැරුණොත් කොහේ අයිද? මේ කෙලෙස් බලවත් එච්ච වෙලාවක මං මැරුණොත් බැරි වෙලාවත්මං කොහේ අයිද? මට මරණ අපි දන්න කවද කොත්තන කොයිවෙලේ මරණ ඉස්සර වේද? මරණස් දැ මේවා හිතා ඉදලා හදිසිය ලෙඩ වෙලා මරණාසන්න වෙච්ච වෙලාවක අර තරාකාරය මතක්කෙන. තමන්ගෙන් වෙච් අකුසල් වැරදි කෙලෙස් බලවත්වෙනවා. දවේශි බලවත්වෙනවා. එවැනි වෙලාවක කුසලයක් බලවත් කරගෙන සුගතියක යනව කෙනෙක ලේසිනේ අකුසල් බලවත් වෙච්ච වෙලාව. ඒ නිසා පිංගතුනේ අපේ හිතේ ඇතිවෙන අකුසල විතාරක නැති කරගන්නම් පළවෙනි ක්‍රමේ හිතට කෙලෙස් බලවත් වෙනකොට හොඳට අඳුනගෙන වෙන කුසල අරමුණකට හිත යොමු කරන්න. බොහොම සරලයි, ප්‍රායෝගිකයි. එහෙම කරන්න අමාරුනම් ආදීනව සිහි කරන්න. මේ කෙලෙස් නිසා මං දවේශයෙන් මැරුණොත් කොහේ අයිද කියලා ආදීනව සිහි කරන්න. පිහියනුම් කාල්මිය අනුන්ගේ රණ්ඩුවල දවේශය නිසා දැම් බලන්න, සමහරු වැරදුනාට පස්සේ කොච්චර පස්සේ පසුත් අනේ මං ඒ වෙලා විවසුවනං අද මේ අනතුරට පත්වෙන්නේ. මන් තව චුට්ටක් ඉවසුවන අද ම මෙච්චර දුක්විදින් නෑ කියනය කොච්චර ඉන්නවාද? අපි ගොඩාක් බන්ධනාගාරවල බණ කියලා තියෙනවා. එල්ලුම් ගහට නිය වෙච්ච පිරිස ජීවිතාන්තයට හිරේගිය මිනිස්සු අවුරුදු 20-30 හිරේගිය මිනිස්සු මිනිමැරුම් කරපුයි අපරාධකාරය අපි එකතු කරලා වැඩ සටහන් කරලා බන්ධනාගාර ඇතුළේ බණ කියලා සමහරලාවට විවේක වෙලාවක ඔවුන් ධර්ම දේශනා ඉවරු නාම සමල්ලාට අනි හාමුදුරනී විනාඩියක් කතා කරත් මගේ
මගේ හිතේ තියෙන දුක මට වචනයක් මේක කියන්න පොඩි වෙලාවක් ඔබ වහන්සේ ඇහුම්කන් දෙන්න කියලා අර බණ ඉවර කල්ලා පොඩි වෙලාවට කීප දෙනෙක් එනවා.